උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මේ වෙනකොට ශාක ව්‍යුහ විද්‍යාව යටතේ මූලික කොටස් කීපයක් අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. දරුවන්ට මේ පාඩම් බලන්න පුළුවන්. අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ අපි ශාක කඳන් පිළිබඳව සාකච්ඡාව අවසන් කරා. ද්විබීජපත්‍රී ශාක කඳ, එක බීජපත්‍රී ශාක කඳ. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනු ශාක මුල පිළිබඳ. මේ අපිට හම්බ වෙන්නේ ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය පිළිබඳවයි හොයන්න යන්නේ. එතකොට ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලක හරස්කඩක ව්‍යුහය මේ බලන්න. ඔබ දරුවන්ට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම ඔක ඇඳලා පෙන්නනවා. ද්විබීජපත්‍රී ශාක මුල. එතකොට ද්විබීජපත්‍රී ප්‍රාථමික මුල හරස්කඩක් ගත්තයින් පස්සේ පිට තියෙන අපිචර්මයක් තියෙනවා. මේ අපිචර්මයේ තැන් තැන් වල මොනවද දකින්න පුළුවන් වෙන්නේ? මූල කේශ දකින්න පුළුවන් වෙනවා. මුලේ අපිචර්මය තනි සෛලස්තරයක ඝනකමින් යුත් පටකයක්. මේකේ තැන් තැන් වල මූල කේශ දකින්න පුළුවන්. අපි මේ මූල කේශය පරීක්ෂා කරලා බැලුවොත් එහෙම මෙන්න මෙයාව අපි අරන් බැලුවොත් අපිට පේන්නේ මෙන්න මේ විදිහට මුලේ අපිචර්මීය සෛලවල සෛල බිත්තිය පිටතට නෙරලා ගිහිල්ලා තමයි මූල කේශය හැදිලා තියෙන්නේ. ඒතර මූල කේශය එක සෛලික ව්‍යුහ. කඳේ තිබිච්ච අපිචර්මීය රෝම බහුසෛලිකයි. එතකොට මේ රූට් හේර්ස් කියන ඒවා මූල කේශ. එතකොට මූල කේශ එක සෛලිකයි. එතකොට අපිට හම්බ වෙච්ච මේ අපිචර්මය මේ අපිචර්ම එතකොට ශාක මුලක ද්විබීජපත්‍රී ශාක මුලක අපිචර්මය තනි සෛලස්තරයක ඝනකමින් යුත් පටකය. ඒ සමහර අපිචර්මීය සෛලවල සෛල බිත්ති පිටතට නෙරලා ගිහලා මූල කේශ හදනවා. මූල කේශ එක සෛලිකයි. අපි මූල කේශ ගැන කියනකොට අපි කියනු ජලාවශෝෂණයේ වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ මූල කේශ හරහා. ජලාවශෝෂණයේ වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ මූල කේශ හරහා. ඒ විතරක් නෙවෙයි. මේ මූල කේශ පැවතීම මගින් ජලාවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි වෙනවා දකින්න පුළුවන්. ජලාවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි වෙනවා දකින්න පුළුවන්. කිසි විටකවත් මුල උච්චර්ම දරන්නේ නැහැ. උච්චර්ම දරන්නේ නැත්තේ උච්චර්ම තිබුණොත් ඒක ජලාවශෝෂණයට බාධා වෙනවා. ඒතර අපිචර්මයට ඇතුළතින් තියෙන්නේ මෙන්න බාහිකේ. බාහිකය ගැන කියනකොට කඳේ බාහිකය වගේ නෙවෙයි මුලේ බාහිකය. මුලේ බාහිකය විශාලයි. විශාල බාහිකයක් තියෙනවා. මුලට තියෙනවා සාපේක්ෂකව වැඩි ඝනකමක් තියෙන බාහිකයක්. ඒකටත් හේතුව අර ජලාවශෝෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. එතකොට මේ බාහිකයේ ඇතුළතම ස්තරය අන්න අපි හඳුන්වනවා මොකක් කියලාද? බාහිකයේ ඇතුළතම ස්තරය ඔබ මේක අඳිනකොට අන්න මෙන්න මෙහෙම පුළුවන් තරම් බාහිකයේ විශාල වෙන බව පෙන්වන්න. මම ටිකක් වැඩි ඝනකමක් පෙන්නුවා බාහිකයට. බාහිකයේ වැඩි ඝනකමක් තියෙන එකක්. කඳේ වගේ නෙවෙයි. කඳේ නම් තුනී බාහිකයක් තියෙන. මේ අන්න මුලේ අපිට විශාල බාහිකයක් තියෙනවා. ඔය බාහිකයේ හැදිලා තියෙන්නේ මෘදු උස්තර සෛල වලින්. බාහිකයේ හැදිලා තියෙන්නේ මෘදු උස්තර සෛල වලින් හැදිලා තියෙන්නේ. ඔය මෘදු උස්තර සෛල වලින් හැදිච්ච බාහිකයක් තියෙනවා. හොඳට අන්තර්සෛලීය අවකාශයක් තියෙනවා. අන්තර්සෛලීය අවකාශයක් දකින්න පුළුවන්. එතන මේ බාහිකයේ ඇතුළතම ස්තරය අන්න අපි කියනවා මොකක් කියලාද?
බාහිකයේ ඇතුළතම ස්තරය අන්තස්චර්මය. මෙයා නමින් අන්තස්චර්මය. ඔය අන්තස්චර්මයේ තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකය. අන්තස්චර්මයේ තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකය. ඔය අන්තස්චර්මයට ඇතුළතින් අන්න අපිට හම්බ වෙනවා. අන්තස්චර්මයට ඇතුළතින් අපිට හම්බ වෙනවා පරිචක්‍රය කියන පටකය. අන්තස්චර්මයට ඇතුළතින් පරිචක්‍රය කියන පටකය. අතර අපි ඔය ඇඳලා තියෙන්නේ කවුද? අන්න නම් කරමු. කවුද? පරිචක්‍රය. මතක තියාගන්න අන්තස්චර්මය තනි සෛල ස්තරයක ඝනකමින් යුතු පටකයක් වුණාට පරිචක්‍රයේ සෛල ස්තර දෙක තුනක් දකින්න පුළුවන්. පරිචක්‍රයේ සෛල ස්තර කීපයක් ඝනකමින් යුත් පටකයක්. පැහැදිලි? ඊට පස්සේ යන්න අපිට හම්බ වෙනවා සනාල කලාපම. අන්න අපිට තියෙනවා මේ විදිහට ද්විබීජපත්‍රී ශාක මුලක්නේ. ද්විබීජපත්‍රී ශාක මුලක තියෙනවා මෙම සංයුක්ත සෛලමයක් තියෙනවා. පොඩි තාරකාකාර හැඩයක් තියෙන තරුවක හැඩයක් තියෙන සෛලමයක් දකින්න පුළුවන්. අපි ඕක කියමු එහෙමනම් ප්‍රාථමික සෛලම. මෙයා ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම. එක සංයුක්ත ව්‍යුහයක් විදිහට තියෙන තාරකාකාරයි. ඔන්න ඔය සෛලම කොටස් අතරේ අපිට දකින්න හම්බෙනවා ෆ්ලෝයම කොටස් තියෙනවා. මේ ප්‍රාථමික ෆ්ලෝයම. මේ බලන්න ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන්. අනේවන අපි නම් කරමු මේ ප්‍රාථමික ෆ්ලෝයම්. එහෙනම් සෛලම ෆ්ලෝයම වෙන් වෙන්ම තියෙන. අන්න දැන් කඳත් එක්ක මතක් කරගන්න. කඳේ තියෙන්නේ සෛලම ෆ්ලෝයම එකම කලාපයක් තුල තියෙන. ද්විබීජපත්‍රී කඳෙත් එහෙමයි. ඒක බීජපත්‍රී කඳෙත් එහෙම. හැබැයි මුලේ සෛලම හා ෆ්ලෝයම වෙන් වෙන්ව දකින්න පුළුවන් වෙන්නේ ද්විබීජපත්‍රී කඳක සංයුක්ත සෛලමයක් දකින්න පුළුවන්. එතකොට මම මේ ඇඳලා තියෙන්නේ ඔබට. අන්න මේ ඇඳලා තියෙන්නේ ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලහරස්කඩ. ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලහරස්කඩ. අන කියන්න මාත් එක්ක. ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලහරස්කඩක පිටතින්ම අපි චර්මයක් දකින්න පුළුවන්. මම කිව්වේ රචනා ප්‍රශ්නයක උත්තරයක් දෙන විදිහකට පුරුදු වෙමු. ඒතර වැඩේ ලේසි. රචනා ප්‍රශ්නයකට අපි මේ උත්තර ලියන. අපි රූපේ නම් කරගත්තා. ඊට පස්සේ ලියනවා. ද්විබීජපත්‍රී ශාක මුලක පිටතින්ම අපි චර්මයක් දකින්න පුළුවන්. එය තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකය. ඒ සමහර සෛලවල සෛල බිත්ති පිටතට නෙරා යාමෙන් මූලකේශ සෑදේ. මූලකේශ එක සෛලික ව්‍යුහ වේ. මූලකේශ මගින් අන්න වැඩි වශයෙන් ජල අවශෝෂණය සිදු කරන්නේ මූලකේශ මගින්. ඒ තරම් නෙමෙයි මූලකේශ මගින් ජල අවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීම සිද්ධ කරනවා. අපි චර්මයට ඇතුළතින් තියෙන බාහිකය මුලේ බාහිකය වැඩි ඝනකමකින් යුත් පටකයක්. ඒක හැදිලා තියෙන මෘදු උස්තර සෛලවලින්. මෘදු උස්තර සෛල අන්තර්සෛලීය අවකාශ පිහිටන පරිදි ඇහිරිලා තියෙනවා දකින්න පුළුවන් වෙනවා. අන්තර්සෛලීය අවකාශ පිහිටන පරිදි ඇහිරිලා තියෙනවා දකින්න පුළුවන් වෙනවා.
එවිට අර ජල අවශෝෂණ ක්‍රියාවලිය දැන් මේ ජලය මේ මූලකේශ මගින් උරා ගන්න ජලය මෙතනින් උරා ගන්න ජලය එන්න එපාය. ආන්න මේ විදියට කොහෙටද? මුලේ සෛලම දක්වා එන්න එපා. ඒ ක්‍රියාවලිය විධිමත් කරන්න තමයි බාහිකය මෙහෙම සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ බාහික සෛලවල පිෂ්ඨ කණිකා දකින්න පුළුවන් වෙනවා. ආන්න ඒගොල්ලන්ගේ එහෙනම් මොනවද තියෙන්නේ? සංචිතාහාර දකින්න හම්බ වෙනවා. සංචිතාහාර දකින්න පුළුවන්. මේවා තුල පිෂ්ඨ කණිකා දකින්න හම්බ වෙනවා. ආන්න මේ පිෂ්ඨ කණිකා දකින්න හම්බ වෙනවා. බාහිකයේ ඇතුළතම ස්තරය අන්තශ්චර්ම. බාහිකයේ ඇතුළතම ස්තරය අන්තශ්චර්ම. මම එක වෙනම ඇඳලා පෙන්නනවා. අන්තශ්චර්මයේ තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. එක විශේෂයි. සෛල ඍජු කෝණාශ්‍රාකාරයි. අන්තර්සෛලීය අවකාශ දකින්න හම්බ වෙන්නේ නැහැ. සෛල බොහොම ටයිට්ලි පැක් වෙලා තියෙනවා. ඒ තරම් නෙවෙයි. ඒ සෛලවල සෛල බිත්ති සුබෙරීන් වලින් ඝන වෙලා තියෙනවා. මම ඉතින් අන්තශ්චර්මය ගැන ටිකක් දීර්ඝ විස්තරයක් කරනවා. ඊට පස්සේ අන්තශ්චර්මයට ඇතුළතින් තියෙන පරිචක්‍රය. පරිචක්‍රය අන්න අපි කියනවා මොකක් කියලාද? සෛලස්තර කීපයක ඝනකමින් යුත් පටකයක්. පරිචක්‍රයට ඇතුළතින් සනාල කලාප තියෙනවා. සෛලම ෆ්ලෝයම වෙන වෙනව දකින්න පුළුවන් වෙයි. සංයුක්ත සෛලමයක් තියෙන සංයුක්ත සෛලමයක් දකින්න පුළුවන් වෙයි. එවල කොන් 1 2 3 4 සමහර එවල 5ක් දකින්න පුළුවන් අවස්ථාත් තියෙනවා. සෛලම කොටස් 4 ෆ්ලෝයම කොටස් දකින්න පුළුවන් වෙයි. මජ්ජාවක් නැහැ. මජ්ජාවක් නැහැ. මොකද මජ්ජාව තියෙන හරිය තමයි මක් වෙලා ඉන්නේද? සෛලමේ පිරීලා ඉන්නේ මජ්ජාව තියෙන හරිය. පැහැදිලිද? එතකොට අපි ඔන්න ඔය කාරණා ටික එකින් එක අරගෙන පැහැදිලි කිරීම කරගන්න. එතකොට ඔන්න ඕගොල්ලන්ට මේ රූපෙන් පුරුදු වෙන්න. ඕගොල්ලෝ මේක ඇඳලා අන්න පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට ඔය ඔක්කොම කාරණා ටික මතක් වෙනවා. මේ තියෙන්නේ ඔබට සම්පත් පොතේ දීලා තියෙන අන්න ද්විබීජ පත්තරී ප්‍රාථමික මුලහරස්කඩක ව්‍යුහය. මූලකේශ තියෙනවා, අපිචර්මයේ තියෙනවා, බාහිකයේ තියෙනවා, අන්තශ්චර්මයේ තියෙනවා, පරිචක්‍රයේ තියෙනවා, සෛලම මං කෝ එහෙම ලියන්න එපා. ප්‍රාථමික සෛලම, ප්‍රාථමික ෆ්ලෝයම කියලාම ගන්න කි. ඒක තමයි වඩා නිවැරදි කියලා කිය. එහෙනම් ඔන්න ද්විබීජ පත්තරී ප්‍රාථමික මුලහරස්කඩක ව්‍යුහය. අපි ඕකේ තියෙන එක් එක් පටක වෙන වෙනම අරගෙන බලමු කොයි වගේද කිය. ගන්න අපිචර්මය. මේ තියෙන අපිචර්මය. කොහොමද කියන්නේ? මුලෙහි පිටතින්ම පවතින පටකේ. මුලෙහි පිටතින්ම පවතින පටකේ අපි කියනවා අන්න සෛල තනි සෛල ස්තරයක පවතින සෛල ස්තරය අපිචර්මයේ නම් මේ මගින් ඇතුළත පටක ආරක්ෂා කිරීම සිද්ධ කරනවා. දැන් ඒක අපි අවස්ථා ගානකදී කිව්වා කොහෙද? ද්විබීජ පත්‍රී කඳටත් අපිචර්මය ගැන කිව්වා. ඊට අමතරව එක බීජ පත්‍රී කඳෙත් ඔය ගැන කිව්වා. සමහර අපිචර්මීය සෛලවල සෛල බිත්ති පිටතට නෙරලා ගිහිල්ලා මොනවද හැදෙන්නේ? මූලකේශ හැදිලා තියෙනවා. අන්න මූලකේශ හැදිලා තියෙනවා දකින්න පුළුවන්. මූලකේශ ඒක සෛලිකයි. මූලකේශ මගින් ජලය හා කනිජ අයන අවශෝෂණය සිද්ධ කරනවා. ජලය හා කනිජ අවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය මූලකේශ මගින් මක් කරනවද? වැඩි කරනවා. පැහැදිලිද බලන්න? ඔන්න අපිචර්මයේ පිළිබඳව අපිට හම් වෙන විස්තරේ පාඩම් කරන්න දෙයක් නැහැ. රූපෙත් එක්ක මතක තියාගන්න. එතකොට මතක ඉන්නවා රූපේ හැමතිස්සෙම ගත්තයින් පස්සේ යන්න. රූපේ අපි අඳිනකොට අපිචර්මයේ තනි සෛල ස්තරයක ඝනකම යුත් පටක. ඉතින් මේක තියෙන්නේ අභ්‍යන්තර ව්‍යුහමක් කරන්නද? ආරක්ෂා කරන්න තමයි මෙයයි. ඒකේ මූලකේශ තියෙනවා. මූලකේශ තමයි ජලයේ කනිජ අවශෝෂණය කරන්නේ. ඉතින් මූලකේශ මගින් කරන්නේ ජලයේ කනිජ අවශෝෂණය විතරක් නෙවෙයි. ජලය හා කනිජ අයන අවශෝෂණ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය වැඩි කිරීමත් මෙයා විසින් සිද්ධ කරනවා. බාහිකේ කොහෙද බාහිකයේ තියෙන්නේ? අන මුලේ අපිචර්මය හා සනාල සිලින්ඩරය අතරම. අන්න අලුත් වචනයක් අපි උතනින් ගත්තම.
මොකද්ද කියන්නේ? මේ අපි චර්මය මේ සනාල සිලින්ඩරය මේක තමයි අපි දැක්කේ සෛලම. මේක තමයි අපි දැක්කේ ෆ්ලෝයම. ඔන්න ඔය සනාල සිලින්ඩරේ මේ සනාල සිලින්ඩරේ අපි චර්මයයි මෙන්න මේ සනාල සිලින්ඩරය අතර තියෙන කොටස තමයි බාහිකය කියලා කියන්නේ. මුලේ අපි චර්මය හා සනාල සිලින්ඩරය අතර පූරකය බාහිකය නම් වේ. මෘදුස්තර සෛල වලින් හැදිලා තියෙන මේක. සෛල අතර අන්තර්සෛලීය අවකාශ දකින්න පුළුවන්. බාහිකයේ සෛලවල පිෂ්ඨ කණිකාන් අපි ඇඳා මේ යලිත් ඇඳලා පෙන්නනවා. මෙන්න මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා අන්න පිෂ්ඨ කණිකා දකින්න පුළුවන්. පිෂ්ඨ කණිකා දකින්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ පිෂ්ඨ කණිකා තියෙන අපි දන්නවා මේ පිෂ්ඨයේ සංචිත වෙලා තියෙන්නේ ශ්වේත ලව තුල. ඒ කියන්නේ පිෂ්ඨ කණිකා සහිත ශ්වේත ලව දකින්න හම්බ අන්තශ්චර්මයේ දෙසට ජලය පරිවහනය සඳහා බාහිකය දායක වෙනවා. එතකොට අපි දන්නවා අපි චර්මය බාහිකය ඊට පස්සේ අන්තශ්චර්මය. එතකොට මේ පැත්තට ජලය යවන්න කවුද දායක වෙන්නේ? ඔක තමයි අපි අරීය ජල පරිවහනය කියලා කියන්නේ රේඩියල් ට්‍රාන්ස්පෝර්ට් කියලා කියනවා. මෙන්න මේ වැඩේට බාහිකයේ මැදිහත් වෙන එකයි මම කිව්වේ විශාල බාහිකයක් තියෙන අන්තර්සෛලීය අවකාශ තියෙනවා. ඒ තරම් නෙමෙයි පිෂ්ඨ කණිකා දකින්න පුළුවන්. එතකොට ඔය ජල පරිවහනය සඳහා මුලේ තියෙන අනුවර්තන. දැන් අපි හැම උගන්වන්නේ ජල පරිවහනය සඳහා මුලේ ඇති අනුවර්තන කියලා අපි උගන්වන්නේ. අපි මුලේ ව්‍යුහේ විස්තර කරනවා දරුවොත් එක්ක. ඔබ ඊට පස්සේ ඒකෙන් තියෙන අහන ප්‍රශ්න වලට උත්තර අන්න හොයා ගන්නවා. පැහැදිලිද? ඒතොර ඒ සිද්ධාන්ත පාවිච්චි කරලා උත්තර ලියන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන කොහොමද වෙන්නේ කියලා. ඊළඟට ඔය බාහිකය ගැන කිව්ව. අන්තශ්චර්මය. අන්තශ්චර්මය ගැන මෙන්න මේ විස්තර ටික ඕන. ඔන්න කල්පනාවෙන් බලන්න. අන්තශ්චර්මය ගැන ඔන්න ඔය කියන විස්තර ටික ඕන. මේ අන්තශ්චර්මය තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. සෛල බොහෝ විට ඍජු කෝණාශ්‍රාකාර සෛල. සෛල ඍජු කෝණාශ්‍රාකාර සෛල. පැහැදිලිද? එතකොට අපිට ඕනනම් ඔය අන්තශ්චර්මය අපි ඕකේ ඉතුරු ටිකත් අපිට ඇඳ හැකි ඕනනම්. මේ මේ බාහිකය ඔය බාහිකය මේ මුලේ අපි චර්මයේ අතර ඔන්න බලන්න මේ අපි නම් කරමු අපි චර්මය. මේ අපි චර්මයේ තියෙන මූල කේශ. අපි කවදාක්වත් මුල උච්චර්ම දරන්නේ නැහැ. මේ මෙතන ඉඳලා මෙතෙන්ටම අපිට හම්බ වෙන්නේ බාහිකේ. මේ අපිට තියෙන අන්තශ්චර්මය. මේ අන්තශ්චර්ම.
හොඳට මතක තියාගන්න මේ අන්තශ්චර්මීය සෛලවල සෛල බිත්තිය මේ අන්තශ්චර්මීය සෛලවල සෛල බිත්තිය සෛල බොහොම ටයිට්ලි පැක් වෙලා තියෙනවා. එහෙනම් අපි කියනවා සෛල අන්තර්සෛලීය අවකාශ නොපිහිටන පරිදි ඇහිරිලා තියෙනවා. මේගොල්ලන්ගේ නම් එහෙම නෑ මේ අවකාශ තියෙන පරිදි ඇහිරිලා තියෙනවා. එහෙම සෛල තදින් ඇහිරිලා තියෙන්නේ මේ මූලකේශ මගින් උරා ගන්න ජලය මූලකේශ මගින් ඇතුළු වෙන ජලය අන්තශ්චර්මය හරහා යද්දී මේ අන්තශ්චර්මය මගින් ඇතුළට එන්නේ මොනවද කියන එක තේරීමකට ලක් කරනවා. හැමෝටම එන්න දෙන්නේ නැහැ. අපි කියනවා වරණයකට ලක් කරනවා. වරණයකට ලක් කරනවා. ඒ හින්දා තමයි මේ අන්තශ්චර්මය සෛල තන ස්තරයක් ගණකම් ඒ තරම් නෙමෙයි ඒවා බොහොම තදින් ඇහිරිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔය අන්තශ්චර්මීය සෛලවල සෛල බිත්තියේ මෙන්න බලන් සෛල බිත්තියේ සුබෙරීන් වලින් සෑදුණු සෛල බිත්තියේ සුබෙරීන් වලින් සෑදුණු ජලයට අපාරගම්මේ කැස්පාරියන් පටි දකින්න පුළුවන්. මොනවද තියෙන්නේ? කැස්පාරියන් පටි දකින්න පුළුවන්. එතන හරස්කඩක පේන්නේ ඕක. ඕක හරියට පාන් රාත්තලක් ගත්තොත් එහෙම මේ පාන් රාත්තලේ වටේටම අපි දන්නවා පාන් රාත්තලට පැති 6ක් තියෙනවා. මේ 6න් උඩ පැත්ත යට පැත්ත දෙපැත්ත මේ ඔක්කොගෙම පැතිවල මොනවද දකින්න පුළුවන් වෙන්නේ? කැස්පාරියන් පටි දකින්න පුළුවන් වෙනවා. ඒවා ජලයට අපාරගම්මේ පටි. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය ඔක්කොම ටික කියන්න ඕන. කැස්පාරියන් පටි කියන්නේ කොහෙද තියෙන්නේ? අන්තශ්චර්මීය සෛලවල සෛල බිත්තියේ පවතින සුබෙරීන් වලින් සෑදුණු ජලයට අපාරගම්මේ පටි. එහෙනම් මේ මම මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ. එහෙමනම් කැස්පාරියන් ඔක මේ ඉංග්‍රීසි වචනයක් කැස්පාරියන් ස්ටිප්ස් කියන ඒවා. අපි සිංහලෙන් කියනවා කැස්පාරියන් පටි. කැස්පාරියන් පටි. එතකොට කැස්පාරියන් පටි කියන මොනවද දන්නේ? අන්තශ්චර්මීය සෛලවල සෛල බිත්තියේ තියෙන. දෙක සුබෙරීන් වලින් හැදිලා තියෙන. සුබෙරීන් වලින් හැදිලා තියෙන. මම එතෙන්ට දාන්නම්. සුබෙරීනුත් දාන්නම් මතක් වෙනවා එතකොට. සුබෙරීන් වලින් හැදිලා තියෙන. ජලයට අපාරගම්මේ පටි. දැන් ආපහු මතක් කරගන්න පාන් රාත්තල. එකේ බිත්තිවල අපි කියනවා ඔකේ තිරස්සාරීය බිත්තිවල තියෙන. දිග විස්තරයක් ඕගොල්ලන්ට නේ. නමුත් තිරස්සාරීය බිත්තිවල තමයි මේ කැස්පාරියන් ස්ටිප්ස් දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ එන ජලය මේ එන ජලය ඒ කියන්නේ මේ මූලකේශ මගින් උරා ගන්න ජලය හා ඛනිජ මේ හරහා යන්න දෙන්නේ නැහැ. ඒවා තේරීමකට ලක් කරනවා. මෙන්න මේ මූලකේශ මගින් උරා ගන්න ජලය මුලේ සෛලම දක්වා එන්න පුළුවන් මාර්ග 3ක් තියෙනවා. අපෝප්ලාස්ටීය මාර්ග ක්‍රමය, සිම්ප්ලාස්ටීය මාර්ග ක්‍රමය, අන්තර්පටල මාර්ග ක්‍රමය කියලා ක්‍රම 3කින් තමයි මේ මූලකේශ වලින් උරා ගන්න ජලය සෛලම දක්වා එන්නේ. මම සෛලමත් ඇඳලා පෙන්නලා ඉවර කරලා ඉන්නද? මේ බලන්න. අන්තශ්චර්මයට පස්සේ තියෙනවා කවුද? අන්තශ්චර්මයෙන් පස්සේ අපිට හම්බෙනවා මෙන්න පරිචක්‍රය. පරිචක්‍රය මම කිව්වා සෛලස්තර 2ක් 3ක් ඝනකමින් යුත් පටකයක්. එතකොට කවුද මේ? අපි යා නම් කරමු
පරිචක්‍රය. එතකොට පරිචක්‍රයට ඇතුළතින් අපි මේ විදිහට ඇඳලා පෙන්නමු කවුරු කියලාද? ඇයි සෛලම වාහිනී හා වාහකාබනේ තියෙන්නේ. අන්න අපිට හම්බ වෙන සෛලම එතකොට මේ අපි ගත්ත සෛලම පටකය. ඔය තියෙද සෛලම වාහිනී හා වාහකාබ අපිට හම්බ වෙන ඒවා. පැහැදිලිද? එතකොට ඔන්න ජලය එනවා මේ මූලකේශ මගින් උරා ගන්නවා ජලය කනිජයන. ඒවා බාහිකය තුලින් ඇවිල්ලා අන්තශ්චර්මය හරහා එනකොට තමයි ප්‍රශ්නේ. මං කිව්වා සෛලම දක්වා ජලය එන්න පුළුවන් මාර්ග තුනයි. අපෝප්ලාස්ටිය, සිම්ප්ලාස්ටිය, රික්තක මාර්ග ක්‍රම. ඔය සෛල බිත්ති තුලින් හා අන්තර්සෛලීය අවකාශ තුලින් ජලය එනවට අපි කියන්නේ අපෝප්ලාස්ටිය මාර්ග ක්‍රම. දැන් සෛල බිත්තියේ මොනවද තියෙන්නේ? ජලයට අපාරගම්මේ සුබෙරීන් වලින් හැදිච්ච කැස්පාරියන් පටි තියෙනවා. එහෙනම් මේ කැස්පාරියන් පටි මගින් බිත්තිය හරහා ජලය එන එක වළක්වනවා. පැහැදිලි? මොකද හේතුව තමයි ඔය අපෝප්ලාස්ටියව ජලය එන්නේ හරි නිදහසේ. ඇයි ඒගොල්ලෝ යන්නේ සෛල බිත්තියේ තියෙන සිදුරු තුලින් අන්තර්සෛලීය අවකාශ තුලින් ඒතර හිස් අවකාශ තුලින් තමයි යන්නේ. ඒතර ඕන එකක් ආවේ හැකි. ජලය එන්න පුළුවන්, ජලයේ දිය වෙච්ච එන්න පුළුවන්, අවලම්බිත ඒවා එන්න පුළුවන්, ඔක්කොම අපෝප්ලාස්ටිය වෙන්න පුළුවන්. හරියට මේ කැලණි ගඟ ගලාගෙන යනවා වගේ. ඒතර කැලණි ගඟ ගලාගෙන යනකොට මුහුදට ප්ලාස්ටික් බෝතල් අපිට හම්බ වෙන පොල් කොම්බ අර පොල්ලතු දර කෑලි මේ ඔක්කොමත් අරගෙන තමයි අර ජලය යන්නේ. ඊට අමතරව ජලයත් යන. ජලයේ දිය වෙච්චත් යන. අර විදිහට පාවෙන ඒවත් යන. එහෙනම් මේ අපෝප්ලාස්ටියව ජලය එනවා කියලා කියන්නේ ද්‍රව්‍ය වෙනවා කියලා කියන්නේ ජලයත් එනවා, ජලයේ දිය වෙච්චත් එනවා, අවලම්බිත ඒවත් එනවා. එහෙනම් ඉතින් මේ මුලෙන් උරා ගන්න සියලු ඒවා අන්න සෛලමේ දක්වා එනවා අපෝප්ලාස්ටිය වෙන්න දුන්නොත් අන්තශ්චර්මය හරහා. එහෙනම් මොකද කළා තියෙන්නේ? අන්තශ්චර්මය બ્લોක් කරනවා. කාවද? එහෙම එන එක නවත්ත. අන්තශ්චර්මය අපෝප්ලාස්ටියව ජලය එන එක වළක්වනවා. එතකොට සිම්ප්ලාස්ටිය හා අන්තර්පටල මාර්ග ක්‍රම ඔස්සේ යනකොට ප්ලාස්ම පටල හරහා යන්නම වෙනවා. ප්ලාස්ම පටල හරහා යනකොට මොකද වෙන්නේ? ද්‍රව්‍ය තේරීමකට ලක් වෙනවා. පැහැදිලි? ප්ලාස්ම පටල හරහා හැමෝටම යන්න හම්බ වෙන්නේ නෑ. ඒක අන්න අපිට හම්බ වෙන වර්ණ පාරගම්මේ පටලයක්. ඒකේ තේරීමකට ලක් කරු. ශක්තිය වැය කළ බලෙන් ගන්න පුළුවන්. කනිජයන වගේ ඒවා. ඒක වෙන එකක්. හැබැයි එහෙනම් මේ අන්තශ්චර්මය මොකක් විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? වරණයට ලක් කරනවා ද්‍රව්‍ය ගමන් කිරීම. එමත් නැත්නම් සෛලමය වෙත ද්‍රව්‍ය ඇතුළු වීම තේරීමකට ලක් කරනවා. එයා අපෝප්ලාස්ටිය මාර්ග ක්‍රමයේ ඔස්සේ ජලය එන එක වළක්වනවා. එහෙනම් අන්තශ්චර්මය හරහා ජලය එන්න පුළුවන් කොහොමද? සිම්ප්ලාස්ටිය වෙන්න පුළුවන්. අන්තර්පටල මාර්ග ක්‍රමයේ ඔස්සේ එන්න පුළුවන්. පැහැදිලි? අපි ජල පරිවහනයේදීත් නැවත මේක පැහැදිලි කරමු. මට මේ ව්‍යුහ විද්‍යාවේදී කියා ගන්න ඕනේ මොකක්ද? අන්තශ්චර්මයට එවැනි සුවිශේෂ හැකියාවක් තියෙනවා. අන්තශ්චර්මයේ තනි සෛල ස්තරයක් ගණකම් අන්තර්සෛලීය අවකාශනේ සෛල බොහොම තදින් නැහිරිලා තියෙන සෛල බිත්තිවල මොනවාද තියෙන්නේ? ජලයට අපාරගම්මේ සුබෙරීන් වලින් සෑදුණු කැස්පාරියන් පටි දකින්න පුළුවන් වෙනවා. මේ කැස්පාරියන් පටි පැවතීම මගින් අන්තශ්චර්මය හරහා ද්‍රව්‍ය ගමන් කිරීමේදී වරණයකට ලක් කරනවා. මේ අන්තශ්චර්මය මගින් අපෝප්ලාස්ටියව අන්න සෛලමය දක්වා නැත්නම් අන්තශ්චර්මය හරහා ජලය ගමන් කිරීම වළක්වනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න පරිචක්‍රය කිසි තේරීමක් නැහැ යන්න දෙන්න. පැහැදිලි හරහා සෛලමය තුලට ද්‍රව්‍ය ටික එන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඔන්න එහෙමනම් මේ අපි කතා කරපු සුවිශේෂ වූ පටකය කවුද මේ?
අන්තස්චර්මය. මේ අන්තස්චර්මය. අන්තස්චර්මය සුවිශේෂයි. හින්දා මේ ශාක තුලට අනවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු වෙන එක වළක්වනවා. කවුරු මගින්ද? මේ අන්තස්චර්මයේ තියෙන කැස්පාරියන් පටි මගින්. දැන් එහෙමනම් ගන්න නෝට් එක. මෙන්න ඔය ටික මතක තියාගන්න පුළුවන් නම් දරුවන්ට හොඳටම ප්‍රමාණවත් වෙයි. යන්න අන්තස්චර්මය. බාහිකයේ ඇතුළතම ස්තරය, බාහිකයේ ඇතුළතම ස්තරය තමයි අන්තස්චර්මය කියන්නේ. තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. සෛල ඍජු කෝණාශ්‍රාකාරයි නැත්නම් පීප්පාකාරයි. සෛල ඍජු කෝණාශ්‍රාකාරයි නැත්නම් අපි කියනවා පීප්පාකාරයි. අන්තර්සෛලීය අවකාශ නැමේ. සෛල බොම ටයිට්ලි පැක් වෙලා තියෙන. මේගොල්ලෝ එහෙම නැමේ. අවකාශ තියෙන පරිදි සකස් වෙලා තියෙන. අන්තර්සෛලීය අවකාශ නොදරයි. අන්තස්චර්මීය සෛලවල තිරස්සාරීය බිත්තිවල ජලයට අපාරගම්මේ පානරාත්තල මතක් කරගන්න. තව ඔබ පොඩි අන්න ගඩොලක් අරගෙන එමත් නැත්නම් ලී කුට්ටියක් අරගෙන ඒකේ උඩ බිත්තියයි උඩ පැත්තයි යට පැත්තයි දෙපැත්තයි අන්න අලවන්න කඩදාසි පටියක් අන්න වැඩි. ඔය විදියට තමයි කැස්පාරියන් පටි තියෙන්නේ. එතකොට හරස් කඩක බලපුවාම මේ තැන් දෙව පෙන්නේ. මේ තැන් තමයි පේන්නේ කැස්පාරියන් පටි තියෙන්නේ. තිරස්සාරීය බිත්තිවල තමයි ජලයට අපාරගම්මේ. තිරස්සාරීය බිත්තිවල ජලයට අපාරගම්මේ සුබෙරීන් වලින් සෑදුණු කැස්පාරියන් පටි දැකිය හැක. මේ හැම වචනයකටම ලකුණු හම්බ වෙනවා. සුබෙරීන් වලින් සෑදුණු කැස්පාරියන් පටි දකින්න පුළුවන්. මෙන්න බලන්න ඊට අදාළ රූපේ. එමනම් යමු ඊළඟ කොටසට මෙන්න. මොකක්ද කියන්නේ? අන්තස්චර්මයේ කැස්පාරියන් පටි මගින් ඇපෝප්ලාස්ට මාර්ග ක්‍රමය ඔස්සේ අර ඇපෝප්ලාස්ටික් පාත්වේ එකකින් නැත්නම් ඇපෝප්ලාස්ටීය මාර්ග ක්‍රමය ඔස්සේ මුලේ සෛලම වෙත ද්‍රව්‍ය ගමන් කිරීම වළක්වා සෛලමය වෙත ඇතුළු වෙන ද්‍රව්‍ය ගමන් කිරීම වළක්වා සෛලමය වෙත ඇතුළු වන ද්‍රව්‍ය වරණයකට ලක් කිරීම සිදු කරයි. පැහැදිලිද? තේරෙනවද වැඩි? අපි කියනවා මොකක් කියලාද? මේ සෛලමයට ඇතුළු වන ද්‍රව්‍ය තේරීමකට ලක් කරනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? තේරීමකට ලක් කරනවා දකින්න පුළුවන්. වරණයක් කරනවා කියලා කියන්නේ තේරීමකට ලක් කරනවා. අන සෛලමය තුළට ඇතුළු වන ද්‍රව්‍ය තේරීමකට ලක් කරනවා. පරිචක්‍රය ඔබට මතකයි කාට ඇතුළෙන්ද තියෙන්නේ? අන්තස්චර්මයට ඇතුළෙන් තියෙන්නේ. සෛලස්තර කීපයක ඝනකමින් යුත් පටකය. ඒකේ ලොකු විශේෂතාවයක් නැහැ. බලන්න. අන්තස්චර්මයට ඇතුළතින් පිහිටයි මෘදු ස්තර සෛල වලින් සෑදී ඇත. සෛලස්තර දෙකක් හෝ තුනක් ඝනකමින් යුක්තයි. පරිචක්‍රයේ සෛලවලට අන විභාජන හැකියාව. ඔතන ලස්සන වැඩක් වෙනවා. දැන් මේ පරිචක්‍රයේ සෛලවලට මොකද තියෙන්නේ? සෛල විභාජන හැකියාව තියෙනවා. පරිචක්‍රයේ සෛලවලට සෛල විභාජන හැකියාව තියෙනවා. ඒ හින්දා අන්න පරිචක්‍රයට පුළුවන් අවශ්‍යතාවය අනුව සෛල බෙදිලා පාර්ශ්වික මුල් හදන්න පුළුවන්. මේ තියෙන මේන් රූට් එකනේ. මේ ප්‍රධාන මුලනේ. මේ තියෙන්නේ ශාකයක ප්‍රධාන මුල. එකෙන් එනවනේ මේ අන්න ශාකා මුල් තියෙන. මෙහෙම ඒවා තියෙන්නේ කාගේද? ද්විබීජපත්‍රී ශාකවලනේ. අනේ මේවට තමයි අපි කියන්නේ පාර්ශ්වික මුල්. එතකොට ඔන්න බලන්න මොකද්ද විස්තරය කියලා මේ. මෙන්න ද්විබීජපත්‍රී ශාක මුල. මේ තියෙන අපි චර්මය. මේ අපි චර්මය. මේ අපිට හම්බ වෙන අන්තස්චර්මය. මෙන්න අන්තස්චර්මයට ඇතුළෙන් තියෙන පරිචක්‍රය. මෙන්න පරිචක්‍රය. මේ අපිට හම්බෙච්ච සනාල කලාපන.
මෙන්න සෛලම මේ ෆ්ලෝය මට ඕන මෙන්න මෙයා පරිචක්කරය. ඔන්න පරිචක්‍රයේ සෛලවලට සෛල විභාජන හැකියාව ලැබිලා ඔය පරිචක්‍රයේ මේ විදියට නෙරුමක් හදන්න පුළුවන්. එතකොට මේ පරිචක්‍රයේ සෛල බෙදිලා මොකක්ද හදන්නේ? කුඩා නෙරුමක් හදනවා. එතකොට පරිචක්‍රයේ සෛල බෙදිලා හදන නෙරුම මගින් අන්තස්චර්මය එළියට තල්ලු වෙනවා. අන්තස්චර්මය එළියට තල්ලු වෙනවා මේ. එතකොට අන්න බාහිකයයි අපිචර්මයත් එළියට තල්ලු වෙනවා. ප්‍රතිඵලයේ මෙයා වර්ධනය වෙලා අවසානයේ මොකද්ද නිර්මාණය කරන්නේ? වර්ධනය වෙලා අවසානයේ පාර්ශ්වික මුලක් හදනවා. පැහැදිලිද? ප්‍රධාන මුලෙන් ශාඛා මුලක් හදනවා දකින්න පුළුවන්. ඒතර මේ පාර්ශ්වික මුල් සෑදීම සඳහා කවුද දායක වෙන්නේ? පරිචක්‍රය දායක වෙන්නේ. ඒ තරම් නෙවෙයි. මේ ද්විතීක වර්ධනයේ සිදුවන ශාඛවල ද්විතීක වර්ධනයේ සිදුවන ශාඛවල ද්විතීක වර්ධන ක්‍රියාවලිය සඳහාත් කවුද දායක වෙන්නේ? පරිචක්‍රය දායක වෙන්නේ. විශේෂයෙන්ම අන්න අපිට හම්බෙන මුලේ පරිචක්‍රයේ සෛල වලට සෛල විභාජන හැකියාව ලැබිලා අන්න එයා වල්ක කැම්බියම බවට පත් වෙනවා. ද්විතීක වර්ධනය අපි වෙනම හොයලා බලමු. එතකොට අපිට හම්බෙනවා පරිචක්‍රය ද්විතීක වර්ධන ක්‍රියාවලිය සඳහා දායක වෙන්නේ කොහොමද කියලා. එතකොට පරිචක්‍රයේ ප්‍රධාන වැඩ දෙකක් කරනවා. එකක් තමයි පාර්ශ්වික මුල් හදන්න දායක වෙනවා. පාර්ශ්වික මුල් සාදයි. ඒ වගේම වැදගත් වෙනවා මුලේ ද්විතීක වර්ධනය සඳහා. මුලේ ද්විතීක වර්ධනය සඳහා අන්නදායක. පැහැදිලිද? එතකොට මේ පාර්ශ්වික මුල් හැදෙන හැටි එහෙම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න නැහැ. දැනගෙන තියෙන්න ඕන කාරණේ පාර්ශ්වික මුලක් එන්නේ මුලේ කොහෙන්ද? මුලේ පරිචක්‍රයේ සෛලවලට මෙතනින් තමයි මෙයා නිරීම පටන් ගන්න. මෙතනින් මෙයා වර්ධනය වෙනවා. එයා සෛල බෙදි බෙදි සංඛ්‍යා වැඩි කරගන්නවා. ප්‍රතිඵලය එයා මේ විදියට වර්ධනය වෙනකොට මේ ඉතුරු පටක ටිකත් මොකද වෙන්නේ? ඉතුරු පටක ටික තල්ලු කරගෙන ඉතුරු පටක ටික තල්ලු කරගෙන මුල එළියට එනවා. ඉතුරු පටක ටික තල්ලු කරගෙන මෙයා එළියට. ඒක තමයි අපි කියන්නේ පාර්ශ්වික මුල් කියලා. ද්විතීක වර්ධන ක්‍රියාවලිය නම් දරුවෝ අපි විස්තරාත්මකව හොයලා බලමු. එහෙමනම් යම්මු බලන්න. මොකද්ද කියන්නේ කියලා බලන්න. මෙන්න පරිචක්‍රයේ අන්තස්චර්මයට ඇතුළතින් පිහිටයි කියලා අපි කිව්වා. මුදුස්තර සෛල වලින් හැදිලා තියෙන්නේ කියලා කිව්වා. සෛල පේලි දෙකක් හෝ තුනක් දකින්න පුළුවන් කියලා කිව්වා. මේගොල්ලන්ට විභාජන හැකියාව ලබා ගන්න පුළුවන් අවශ්‍යතාවයත් එක්ක. පැහැදිලි? මේගොල්ලන්ට විභාජන හැකියාව අවශ්‍යතාවයත් එක්ක ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ප්‍රධාන කෘත්‍යයන් දෙකක් ඉටු කරනවා කිව්වා. එකක් තමයි ද්විබීජපත්‍රී ශාක මුලක ද්විතීක වර්ධනය සඳහා දායක වෙනවා. පැහැදිලි? ඒ වගේම තමයි පාර්ශ්වික මුල් සෑදීම සඳහා දායක වෙනවා කවුද? අන්න පරිචක්‍රය. ඔය අපි විස්තර කරේ පරිචක්‍රය පිළිබඳව. ඊට පස්සේ අපිට හම්බ වෙනවා එහෙමනම් ඊළඟ එක්කෙනා සනාල කලාප. ඒතර සනාල කලාප කිව්වහම ද්විබීජපත්‍රී ශාක මුලේ සනාල කලාප මෙච්චරයි. අපි සනාල කලාප වෙනම අරන් බලමු. තියෙන්නේ සංයුක්ත සෛලමයක් තියෙන. ප්‍රාථමික සෛලම. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න ප්‍රාථමික ෆ්ලෝය. එතකොට මේ ප්‍රාථමික සෛලම මේ ප්‍රාථමික ෆ්ලෝය. එතකොට ප්‍රාක් සෛලම ප්‍රතිසෛලම එහෙම
වර්ගීකරණය කරලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට සිලබස් එකේ ඒවා අන්න හයිලයිට් නැහැ. ඉතින් අපි නැති දේවල් ඉගෙන ගන්න එපා. බොරු වැඩක් වෙනවා. අපරාධේ අපි යන්න මේ මන් දන්න ඔක්කොම උගන්නලා හරියන්නේ නැහැ. ඒ හින්දා අපිට අපේ සිලබස් එකේ තියෙන අපිට ඉගෙන ගන්න ඕන සීමාව විතරක් තියලා අන්න අපි මේවා හඳුන්වනවා. එහෙම නැත්නම් අන්න අපි කියන්නේ මේවා මේ කොන් ප්‍රාක්සයිලම්. මේ ඇතුලේ තියෙන්නේ ප්‍රතිසයිලම්. එතන මේ ප්‍රාක්සයිලමයි ඔය ප්‍රාක්සයිලම මේ ප්‍රතිසයිලම ඔය ප්‍රාක්සයිලම හා ප්‍රතිසයිලම එකතු කරලා ගත්තාම අපි කියනවා මොකක් කියලාද? ප්‍රාථමික සෛලම කියලා. ඉතින් ඔය ප්‍රාක් ප්‍රති නැහැ. පැහැදිලිද? ප්‍රාක්සයිලම ප්‍රතිසයිලම දෙන්නට මේ කොන් තමයි මේ ප්‍රාක්සයිලම ඇතුළ ප්‍රතිසයිලම මේ සම්භවයත් එක්ක ඔය කියන්නේ මුලින්ම ඇති වෙච්ච සෛලම ප්‍රාක්සයිලම. පස්සේ තමයි මේ ප්‍රාක්සයිලම තුඩු ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ මැද කොටස සම්පූර්ණ වෙනවා. තේරෙනවද වැඩි? නමුත් මේ වචන අපිට එච්චර ලොකුවට අපි සාකච්ඡා කරන්නේ නැති හින්දා දරුවෝ පාඩම් කරගන්න යන්න එපා. ප්‍රාක්සයිලම ප්‍රතිසයිලම එකතු වෙලා තමයි ප්‍රාථමික සෛලම ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේවා පරණ සිලබස් වල තිබුණා වුණ තරම් ඒවා අපිට ඉගෙන ගන්න නැහැ. ඊට අමතරව මේවට නනුත් දුන්නා. අන්න මේ පිහිටන ආකාරය අනු පැහැදිලිද? මේවා අන්න අපිට හම්බෙන ද්විබීජපත්‍රී කඳ සනාල කලාප කොයි වගේද? ඒක බීජපත්‍රී කඳ සනාල කලාප කොයි වගේද? ඊට අමතරව ද්විබීජපත්‍රී මුල සනාල කලාප කොයි වගේද? ඒක බීජපත්‍රී මුල සනාල කලාප ඕවා හඳුන්වන්න අපි නම් පරණ සිලබස් වල ඉගෙන ගත්තා. ඒවා අපිට නෑ විවෘත සංලග්න ඇත්කොන්. පැහැදිලි? ඔහොම සිව්කොන්නරීය බිහිකොන්, පස්කොන්නරීය බිහිකොන්. ඉතින් ඒවා නෑ. ඉතින් ඒවා නැති හින්දා අපි ඒවා ඉගෙන ගන්න උත්සාහයක් දරන්න එපා. එහෙනම් සනාල කලාප ගැන මෙච්චරයි. මොකද කියන්නේ? සෛලම හා ෆ්ලෝයම වෙන් වෙන්ව තියෙන. සංයුක්ත සෛලමයක් දකින්න පුළුවන් වෙයි. සංයුක්ත සෛලමයක් දකින්න පුළුවන් වෙයි. බලන්නකෝ. සෛලමේ කොන් 1 2 3 4යි. මම මේ අදපු කියන 4 සමහර ඒවල 5ක් දකින්න පුළුවන් වෙයි. ගන්න එහෙමනම් මෙන්න සනාල කලාප ද්විබීජපත්‍රී මුලෙහි පරිචක්‍රයට ඇතුළතින් ඝන හරයක් ලෙස සනාල කලාප පිහිටයි. සෛලම මධ්‍යගතව පිහිටයි. සෛලම තමයි මේ මධ්‍යගතව තියෙන සෛලම. එයා තමයි සෛලම. එය තාරකාකාර හැඩයක් දරයි. පේනු? තාරකාකාර හැඩයක් දරයි. සෛලමේ කොන් 1 2 3 4යි. කොන් 4ක් හෝ 5ක් දකින්න පුළුවන්. මේක සංයුක්ත සෛලමයක් තියෙන. එකට ගැට ගැහිලා ඉති. මේ සෛලම කොටස් අතර මොනවද තියෙන්නේ? සෛලම කොටස් අතර ෆ්ලෝයම කොටස් දකින්න පුළුවන්. බලන්න ඒවා අර වෙනස්කම් එක්ක දැනගන්න කඳත් එක්ක. කඳේ නම් සෛලම ෆ්ලෝයම වෙන් වෙන්ව තියෙන. අපිට හම්බෙන්නේ මේ සංයුක්ත සෛලමයක් අපි කියන්නේ. සංයුක්ත සෛලමයක් තියෙන. පාට කරලා තියෙන එක සංයුක්ත සෛලමයක් තියෙන. ඒකේ කොන් තිබ්බම 1 2 3 4යි. එහෙම නැත්නම් 5ක් තියෙන්නත් පුළුවන්. මං කිව්වේ අර පරණ සිලබස් එකේ නම් අපි කිව්වා මේ සිව් කොන් 5ක් තියෙනවා නම් පස් කොන්. දැන් අපි මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. සෛලමේ කොටස් අතර සෛලම කොටස් අතර ෆ්ලෝයම කොටස් තියෙනවා. සෛලම කොටස් අතර මොනවද තියෙන්නේ? ෆ්ලෝයම කොටස් දකින්න පුළුවන් වෙයි. ඒක බීජපත්‍රී මුලෙහි පරිචක්‍රයට ඇතුළතින් වලයක් ලෙස සනාල කලාප පිහිටයි. පැහැදිලිද? සෛලම හා ෆ්ලෝයම කොටස් මාරුවෙන් මාරුවට දැකිය හැකියි. මේ බලන්නකෝ. මොකද්ද මේ කියන්නේ කියලා? එතකොට මේ අපිට හම්බ වෙන ඒක බීජපත්‍රී මුල හරස්කඩ. ඒක බීජපත්‍රී මුල හරස්කඩ. එතකොට ඒක බීජපත්‍රී මුල හරස්කඩක් සම්බන්ධයෙන් අපිට ලොකු දෙයක් කතා කරන්න නැහැ. හරි ලේසියි ඕගොල්ලන්ට. ඔන්න බලන්නකො මොකද්ද උනේ කියලා. එතකොට ඒක බීජපත්‍රී මුල හරස්කඩක් ගත්තොත්
ඒක බීජපත්‍රී මුලහරස්කඩක ඒක බීජපත්‍රී මුලහරස්කඩක ද්විබීජපත්‍රී මුලහරස්කඩේ වගේම අපි චර්මයක් තියෙනවා. ඒකේ මූලකේශ තියෙනවා. ඒවා වෙනසක් නැහැ. හරි ලේසි. එකයි ඉගෙන ගන්න තියෙන්නේ. ද්විබීජපත්‍රී මුලහරස්කඩ ඉගෙන ගත්තා නම් ඒක බීජපත්‍රී මුලහරස්කඩ ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. අපි චර්මය එමමයි. අපි චර්මය කාගේ වගේද? අපි චර්මය ද්විබීජපත්‍රී මුලේ වගේමයි. වෙනසක් නැහැ. බාහිකයත් එමමයි. බාහිකයත් ද්විබීජපත්‍රී මුලේ බාහිකය වගේමයි. වෙනසක් නැහැ. මේ ඔන්න බලන්න. අන්තශ්චර්මය මේකෙත් වෙනසක් නැහැ. අන්තශ්චර්මය එතර අන්තශ්චර්මයත් ද්විබීජපත්‍රී මුලේ අන්තශ්චර්මය වගේමයි. එන අන්තශ්චර්මයට ඇතුළෙන් තියෙන්නේ පරිචක්‍රයනේ. පරිචක්‍රයත් ද්විබීජපත්‍රී මුලේ පරිචක්‍රය වගේමයි. වෙනසක් නැහැ. ඒකයි මං කිව්වේ ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. පැහැදිලි? එතකොට අපි චර්මය සමානයි, බාහිකය සමානයි, අන්තශ්චර්මය සමානයි, පරිචක්‍රය සමානයි. කාගේද? ද්විබීජපත්‍රී මුලයි ඒක බීජපත්‍රී මුලයි දෙන්නගෙම ওই ටික ඔහොමම සමානයි. වෙනසකට තියෙන්නේ ඔබ මතක් කරගන්න දරුවෝ මේ ඔන්න මතක් කරගන්න ද්විබීජපත්‍රී මුලේ සනාල කලාප මතක් කරගන්න. ඔය තියෙන පරිචක්‍රයට ඇතුළෙන් සනාල කලාප තිබ්බ මතකද? මේ සංයුක්ත සෛලමයක් තිබ්බේ. සංයුක්ත සෛලමයක් තිබ්බේ. සෛලම කොටස් අතර ෆ්ලෝයම කොටස් තිබ්බ. මේ කොහොමනේ තිබුණේ? මේ කාගේද? ද්විබීජපත්‍රී මුල. ඒක බීජපත්‍රී මුලට එනකොට මොකද වෙන්නේ? වෙනසකට තියෙන්නේ ඔන්න ඕක. සෛලම ෆ්ලෝයම වෙන්වෙන්ව දකින්න පුළුවන් වෙනවා. සෛලම හා ෆ්ලෝයම වෙන්වෙන්ව දකින්න පුළුවන් වෙනවා. මේ සෛලම හා ෆ්ලෝයම වෙන්වෙන්ව දකින්න පුළුවන් වෙනවා. ඔන්න සෛලම මේ මෙන ෆ්ලෝයම. එහෙනම් ඒවා මාරුවෙන් මාරුවට තියෙන. දැක්කද වෙනස? ද්විබීජපත්‍රී මුලේ නම් සංයුක්ත සෛලමයක් දකින්න පුළුවන් වෙන්නේ. සෛලම හා ෆ්ලෝයම මාරුවෙන් මාරුවට දකින්න පුළුවන් වෙනවා. ප්‍රෝණ නම් කරන්නම් මම. මේ බලන්න. එතකොට මේ අපි කියන ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම. මේ අපිට හම්බ වෙන ප්‍රාථමික ෆ්ලෝයම්. ද්විබීජපත්‍රී මුලේ නැති එකක් ඒක බීජපත්‍රී මුලේ තියෙනවා. ඒ මොකද්ද? මෘදුස්තර සෛල වලින් හැදිච්ච මජ්ජාවක් තියෙනවා. මජ්ජාව දකින්න පුළුවන්. ඔන්න එහෙමනම් අපිට හම්බ වෙන ඒක බීජපත්‍රී මුලක
ප්‍රාථමික ව්‍යුහය. ඒක බීජපත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය අපිට හම්බ වෙනවා. අතර ඔය වෙනස දැනගත්තා නම් ඇති ඕගොල්ලන්ට. ද්විබීජපත්‍රී මුලයි ප්‍රාථමික අන්න ඒක බීජපත්‍රී මුලයි අතර තියෙන වෙනස. අපි චර්ම දෙක සමානයි. බාහික සමානයි. අන්තශ්චර්ම සමානයි. පරිචක්‍ර සමානයි. වෙනස අර සනාල සිලින්ඩරේ. සනාල සිලින්ඩරේ අනසයිල මහා ෆ්ලෝයම තියෙන විදිය විතරයි වෙනසකට තියෙන. ඔබෙන් වෙනස්කම් ඇහුවොත් කියන්න ද්විබීජපත්‍රී මුලක සංයුක්ත සෛලමයක් තියෙනවා. ඒක බීජපත්‍රී මුලක සෛලම අන්න වෙන්වෙන්ව තියෙන. පැහැදිලිද? ඒ වගේම තමයි යන්න අපිට හම්බ වෙන ද්විබීජපත්‍රී මුලක මජ්ජාවක් නැහැ. ඒක බීජපත්‍රී මුලක මජ්ජාවක් දකින්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය කියන මූලික කාරණා ටික අපි මතකයේ තියාගෙන අපි යමු සටහන බලන්න. එතකොට සටහනේ කියනවා මේ ඒක බීජපත්‍රී මුලෙහි පරිචක්‍රයට ඇතුළතින් වලයක් ලෙස සනාල කලාප පිහිටයි. සනාල කලාප වලයක් විදියට තියෙනවා. සෛල මහා ෆ්ලෝයම මාරුවෙන් මාරුවට දැකිය හැකියි. සනාල කලාප වලට ඇතුළතින් මෘදු ස්තර සෛල වලින් සෑදුණු මජ්ජාවක් දකින්න පුළුවන්. මේ ඊට අදාළ ව්‍යුහය. මූලකේශ අපිචර්මයේ බාහිකයේ අන්තශ්චර්මයේ පරිචක්‍රේ ප්‍රාථමික ෆ්ලෝයම ප්‍රාථමික සෛලම මජ්ජාව. පැහැදිලිද? එහෙනම් අපිට ඔන්න හම්බ වෙනවා මේ දෙන්නගේ එතකොට ඒක බීජපත්‍රී මුලෙහි අපිචර්මයේ බාහිකයේ අන්තශ්චර්මයේ පරිචක්‍රේ කාගේ සැකැස්මද දරන්නේ? මේකෙම සැකැස්ම දරන. මේ බලන්න වන්න ද්විබීජපත්‍රී මුලේ සැකැස්මම දරන. එතකොට අපිචර්මය බාහිකය අන්තශ්චර්මය පරිචක්‍රය කාගේද? ද්විබීජපත්‍රී මුලෙහි ව්‍යුහ සැකැස්මමයි දරන. පැහැදිලිද? වෙනසකට ඇත්තේ ඒක බීජපත්‍රී මුලෙහි පරිචක්‍රයට සෛල විභාජන හැකියාවක් නොතිබීමයි. තව වෙනසක් තියෙනවා. ඇයි? කාටද? ඒක බීජපත්‍රී මුලේ පරිචක්‍රයට සෛල විභාජන හැකියාවක් නැහැ. බලන්න අන්න ඒක ටිකක් අපි හරියට ඒක මතකයට දාගමු. මේ මොකද ඒක බීජපත්‍රී මුලේ මේ තියෙන පරිචක්‍රය. දැන් ඔන්න චුට්ටක් කල්පනා කරන්න. ඒක බීජපත්‍රී ශාක මතක් කරගන්නකො. තෘණ ශාක තනකොළ. මොන මුල් පද්ධතියක්ද තියෙන්නේ? තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ. පැහැදිලි? පොල් ගහක් ගන්නකො. තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ. එතකොට පාර්ශ්වික මුල් කියලා જાතියක් තියෙනවද? නැහැ. හැබැයි අපි පොඩි කාලේ ගලවලා බැලුවා කුප්පමේනියා ගහ. එමත් නැත්නම් නිදි කුඹ ශාකය. පැහැදිලි? මොනර කුඩුම්බිය ශාකය. ගලවලා බලපුවම මොකද්ද තියෙන්නේ? මේන් රූට් එකක් තියෙනවා. ප්‍රධාන මුලක් තියෙනවා. ශාකා මුල් නැත්නම් පාර්ශ්වික මුල් තියෙනවා. පැහැදිලි? එතකොට ඔය පාර්ශ්වික මුල් හදන්නේ කවුරු මගින්ද? පරිචක්‍රයේ මගින්. කාගේද? ද්විබීජපත්‍රී. ද්විබීජපත්‍රී ශාක මුලේ පරිචක්‍රයට විභාජන හැකියාව තියෙනවා. එමගින් පාර්ශ්වික මුල් හදන්න පුළුවන්. ද්විතීක වර්ධනයක් වෙනවා. ඔබ බලන්න පොල් ගහක මුලක්. පොල් ගහක මුලක් පොල් ගහට වයස අවුරුදු 2ේදී මුලක සයිස් එක බැලුවොත්, පොල් ගහට අවුරුදු 5ේදී මුලක සයිස් එක බැලුවොත්, පොල් ගහට අවුරුදු 10ේදී මුලක සයිස් එක බැලුවොත්, අවුරුදු 20ේදී 50ේදී 60ේදී අපි බැලුවොත් එහෙම බොහෝ දුරට මේ මුලේ එකම විස්කම්බයක් තියෙන. හැබැයි කොස් ගහක මුලක් ගත්තයින් පස්සේ පුංචි මුලක් තියෙන එක ටිකමක් වෙනවද? ලොකු වෙනවා දකින්න පුළුවන්. අවසානයේ මහා දැවැන්ත මුලක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ද්විබීජපත්‍රී ශාක මුලුත් ද්විතීක වර්ධනය වෙනවා. මහතින් වැඩි වෙනවා. කඳ ද්විතීක වර්ධනය වෙනවා වගේම මුලත් ද්විතීක වර්ධනය වෙනවා. පොල් ගහේ කඳ ද්විතීක වර්ධනය වෙන්නෙත් නැහැ.
පොල් ගස්වල කඳන් අපි දැකලා නැහැනේ බදා ගන්න බැරි ඒවා. පැහැදිලි. එහෙනම් පොල් වගේ ශාකවල එක බීජපත්‍රී ශාකවල මුල ද්විතීක වර්ධනය වෙන්නේ එක බීජපත්‍රී ශාකවල ශාකා මුල් නැත්නම් පාර්ශ්වික මුල් හදන්නෙත් නැහැ. ඒ හින්දා පරිචක්‍ර දෙක වෙනස්. කාගේද? ද්විබීජපත්‍රී මේ ද්විබීජපත්‍රී මුලේ පරිචක්‍රයට විභාජන හැකියාව තියෙනවා. එයාට පාර්ශ්වික මුල් හදන්න පුළුවන්. ද්විතීක වර්ධන ක්‍රියාවලිය සඳහා දායක වෙනවා. හැබැයි ඒක බීජපත්‍රී මුලේ පරිචක්‍රයට විභාජන හැකියාව නැහැ. එහෙම එක ඌමනාවක් නැහැ. ඒ ඌමනාවක් නැත්තේ ඒක බීජපත්‍රී මුල ද්විතීක වර්ධනය වෙන්නෙත් නැහැ. පාර්ශ්වික මුල් හදන්නෙත් නැහැ. පැහැදිලිද? ඒ හින්දා අන්න අපිට හරි ලේසි කවුරු ගැන ඉගෙන ගන්න එකද? අන්න ද්විබීජපත්‍රී ආන වෙනසකට ඇත්තේ ඒක බීජපත්‍රී මුලෙහි පරිචක්‍රයට සෛල විභාජන හැකියාවක් නොතිබීමයි. සෛල විභාජනය වෙන්න බෑ. මොකද විභාජන හැකියාවක අවශ්‍යතාවයක් නැහැ. ඒක බීජපත්‍රී මුල මං ආයි කියනවා ද්විතීක වර්ධනය වෙන්නෙත් නැහැ. පාර්ශ්වික මුල් හදන්නෙත් නැහැ. අපි නිකමට බැලුවොත් අර පොඩි කාලේ අපිට කිව්වන්නේ ටීචර් ගිහලා තනකොළ ගහක් ගලවන් එන්න. අපි තනකොළ ගහක් ගලවන් ආවා. අරන් ඇවිල්ලා ටීචර් දුන්නයින් පස්සේ ටීචර් කිව්වා අන්න ඕක මේස උඩ තියාගෙන නැත්තම් පරීක්ෂණ නලයකට දාලා ඒක අතේ තියාගෙන ඕක දිහා බලන්න කියලා. අපිට එදා තමයි පොඩි අදහසක් ආවේ මේවා තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි අපේ අන්න මනස තුලට ආවේ අපි කවදාද දවසක මේ සයන්ස් කරන්න ඕන කියලා අන්න. ඇයි අපිට එතකොට තමයි තියෙන්නේ මේ බලන ඒවා නිරීක්ෂණ පරීක්ෂණ අපි ඒවට හරි ආසයි. එතනින් තමයි අපේ ඔළුවට ආවේ අන්න අපි උසස් පෙළ කරන්නේ නැත්නම් අපි උසස් පෙළ කියන එකක් අපි දන්නේ නැහැ සමහරලාට. අපි මේ විද්‍යාව පිළිබඳව අපිට කුතුහලය එන්නේ උතනින්. ඒක අපිට අර පුංචි කාලේ අන්න 1 2 පන්තියේ ටීචර් තමයි අපිට මඟ පෙන්වන්නේ. පාන් පෙත්තක් අරගෙන අපි ඉන්ටර්වල් එකේදී අපේ ඉතුරු වෙච්ච පාන් කෑල්ලක් තියෙනවා නම් ඒක අරගෙන පීරිසියක් උඩින් ඕක තියලා ඕකට වතුර ටිකක් ඉහලා කිව්වා ගිහිල්ලා ඕක අර පන්ති කාමරේ ඇතුලේ බිත්තියක් උඩින් තියලා තියන්න කියලා. ඉතින් අපි ඕක ගිහිල්ලා තිබ්බා. තියලා අපිට කිව්වා ටීචර් දවස ගානේ ඕක බලන්න කියලා. අපි පහුවදා ගිහිල්ලා බලනවා මේක දිහා කිසිදු ලොකු වෙනසක් නැහැ. හැබැයි අපි දවසක් දෙකක් ගිහිල්ලා ඕක බලපුවාම ඕක මත අර පාන් කෑල්ල මත සුදු පාට පුළුන් වගේ තියෙනවා. ඊට පස්සේ අපි ටක් ගාලා ටීචර් එකෙන් ඇහුවා ටීචර් මේක ගේන්නද? ඒක වෙනස් වෙලා තියෙනවා කියලා අහන. ඊට පස්සේ අන ටීචර් කිව්වා ගේන්න කියලා. ගෙනලා ළමයිට කිව්වා එක එක්කෙනා වෙන වෙනම බලන්න කියලා. ටීචර් කිව්වා අන්න ඒ වලට තමයි කියන්නේ දිලීර කියලා. ඕකට තමයි දිලීර ඒගොල්ලෝ සුද්‍ර ජීවීන් කියලා. අපි මුල්ම වතාවට සුද්‍ර ජීවීන් ඇහුවා අර 1 2 පන්තියේදී ටීචර්ගේ. ඒතර තමයි අපිට මේ සුද්‍ර ජීවීන් පිළිබඳව කුතුහලය අපිට ඇති වුනේ. ඒ තමයි මේ අධ්‍යාපනයේ දෙන රටාව අපිට උගන්වපු විදිහ. ඒද අපිට මේ පොඩි කාලේ කුතුහලයත් එක්ක අපි ආසාවක් තිබුණා. අන්න විද්‍යාත්මක සංගරා බලන්න. ඒ හින්දා අපි හරහා අන්න මේ විද්‍යා ශාස්ත්‍රයට යොමු වෙන්න ওই කියන කාරණෙත් එක්ක. ඉතින් ඕක හරි වටින එකක්. ඒ ළමයින්ගේ මනස තුලට ඇතුළු කරන විදිහ. ඒතර අපි පුංචි කාලේ අරගත්තයින් පස්සේ අපිට ටීචර් පෙන්නුවා මේ විදිහ එකක්. ඕක මේ තනකොළ පඳුරක්. මේකේ මේ තියෙන්නේ මේ මුල් පද්ධතිය. මේක තියෙන තන්තු මුල් පද්ධතියක් තියෙනවා. හැබැයි අපි මොනර කුඩුම්බිය කුප්පමේනිය වගේ ශාකයක් අපි ගත්තොත් එහම අන්න ඒකේ මේ මේන් රූට් එකක් තියෙනවා. ප්‍රධාන මුලක් තියෙනවා. ඒකෙන් හටගත්ත ශාකා මුල් තියෙනවා. අන්න මේක තමයි පත්තර ටික. ඕකනේ අපි දැක්කේ. එතන මෙන්න මේ පාර්ශ්වික මුල්. පාර්ශ්වික මුල්. අන්න හදන්න දායක වෙනවා කවුද? පරිචක්‍රය. කාගේද? ද්විබීජපත්‍රී වල. මේගොල්ලන්ගේ එහෙම එකක් නැහැ. එතක
සමහර ද්විබීජපත්‍රී ශාකවල මුලට ද්විතීක වර්ධනය වෙන්න පුළුවන්. ඒ දෙකටත් ඕන වෙනවා මොකද්ද? පරිචක්‍රයේ සෛල වලට සෛල විභාජන හැකියාව වෙනද හොඳට මතක තියාගන්න. ද්විබීජපත්‍රී ශාක මුලේ පරිචක්‍රයට සෛල විභාජන හැකියාව නැහැ. සෛල විභාජන හැකියාව තියෙනවා. ඒක අවශ්‍යයි යාට. හැබැයි ඒක බීජපත්‍රී මුලේ පරිචක්‍රයට සෛල විභාජන හැකියාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා යාට අන්න සෛල විභාජනය වෙන්න බෑ. උවමනාවකුත් නැහැ. පැහැදිලිද? හැබැයි දැන් ඔය මම විස්තර කරපු විදිහත් එක්ක මම දරුවන්ට පැහැදිලි කරේ ද්විබීජපත්‍රී මුල හරස්කඩක ව්‍යුහයෙන්. දැන් ඔබ විභාගයට ගිහිල්ලා ඔබෙන් ඒක බීජපත්‍රී මුල හරස්කඩක ව්‍යුහය විස්තර කරන්න කිව්වහම ඔබ ලියන්න එපා එය ද්විබීජපත්‍රී මුල හරස්කඩේ ව්‍යුහය වගේමයි අපිචර්මයයි බාහිකයයි අන්තශ්චර්මයයි අන්න මේ ඔක්කොම එක වගේ එහෙම නෙමෙයි. එතකොට අපි අර ද්විබීජපත්‍රී ව්‍යුහයෙන් ගන්නවා ඒ ලක්ෂණ ටික. ඔබ අඳිනවා ඒක බීජපත්‍රී මුල හරස්කඩ මේ ආන්න මේක අඳිනු. ඒක නැත්තම් අන්න මම මේ ඇඳලා තියෙන එක අඳිනවා මේකනේ අඳින්නේ. ඇඳලා අපි චර්මය ගැන විස්තර ලියමු. ආන්න අපි චර්මය ගැන අපි විස්තරය ලියමු. බාහිකය ගැන අපි විස්තරය ලියමු. අන්තශ්චර්මය ගැන විස්තරය ලියනවා. පරිචක්‍රය ගැන විස්තරය ලියනවා. සනාල කලාප ගැන විස්තරය ලියලා මජ්ජාව ගැන විස්තරය ලියනවා. හැබැයි දැන් මම මේ දෙන්නගේ අපිචර්ම බාහික අන්තශ්චර්ම පරිචක්‍ර ඒවා ව්‍යුහාත්මකව සමානෙින්ද මම නැවත ඒවා විස්තර කරන්න ගියේ නැහැ. පැහැදිලිද? ඔබ තේරුම් ගන්න ඕනේ නම් අන්න අහුවොත් අර විස්තර ටික ඔක්කොම ටික පැහැදිලිව මතක තියාගන්න. සාමයේ වෙනස හරියට අවබෝධ කරගන්න කාගේද? ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලයි ඒක බීජපත්‍රී ප්‍රාථමික මුලයි අතර වෙනස. අපිචර්ම සමානයි, බාහික සමානයි, අන්තශ්චර්ම සමානයි, පරිචක්‍ර සමානයි ව්‍යුහය. වෙනසකට තියෙන්නේ සනාල පටකේ විතරයි. ඊට අමතරව කෘත්‍යයෙන් වෙනස් කවුද? පරිචක්‍රයට සෛල විභාජන හැකියාවක් නැහැ. ඒක බීජපත්‍රී වල, ද්විබීජපත්‍රී වල සෛල විභාජන හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න එහෙමනම් අපි මෙන්න වෙනස්කම් ටිකම කවුද? ද්විබීජපත්‍රී මුල ඒක බීජපත්‍රී මුල අතර තියෙන ප්‍රධාන වෙනස්කම්. පරිචක්‍රයේ සෛල වලට සෛල විභාජන හැකියාවක් නැත. ඒක බීජපත්‍රී වලට ඕනේ නැහැනේ, ඕමනාවකුත් නැහැ. පරිචක්‍රයේ සෛල වලට සෛල විභාජන හැකියාවක් ඇත. ඕනේ. ඇයි? ද්විතීක වර්ධනයත් වෙනවා. පාර්ශ්වික මුලුත් හදනවා. මේ පරිචක්‍රය පාර්ශ්වික මුල් නොසාදයි. පරිචක්‍රයේ පාර්ශ්වික මුල් හදන්නේ නැහැ. ද්විබීජපත්‍රී පරිචක්‍රයේ පාර්ශ්වික මුල් සාදයි. මේ පරිචක්‍රයේ ද්විතීක වර්ධනයට දායක නොවේ. ඒක බීජපත්‍රී වල කොහොමද ද්විතීක වර්ධනයක් නැහැ. පරිචක්‍රයේ ද්විතීක වර්ධනයට දායක වේ. මෙයාට තියෙන සෛල මහා ෆ්ලෝයම කොටස් මාරුවෙන් මාරුවට තියෙන. සෛල මහා ෆ්ලෝයම කොටස් වෙන වෙනව දකින්න පුළුවන් වෙයි. මේගොල්ලන්ගේ තියෙන්නේ සංයුක්ත නැත්නම් තාරකාකාර සෛලමයක් දකින්න හම්බ වෙයි. ඒකේ කොන් 4ක් හෝ 5ක් දකින්න පුළුවන් වෙයි. මේ මජ්ජාවක් ඇත. මජ්ජාවක් තියෙනවා කාටද? ඒක බීජපත්‍රී වල මජ්ජාවක් තියෙනවා. ද්විබීජපත්‍රී වල මජ්ජාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔය අපි සාකච්ඡා කරලා අවසන් කරේ මුල පිළිබඳව. ද්විබීජපත්‍රී මුල හා ඒක බීජපත්‍රී මුල පිළිබඳවයි අපි ඔය සාකච්ඡා කරේ මූලික කාරණා ටික. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට ඔන්න බලන්න පුළුවන් මේක අතර තියෙන මූලික සමානතා අසමානතා පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න ලැබෙන්නේ නැති කොහොමද මේ ද්විබීජපත්‍රී මුලයි ඒක බීජපත්‍රී මුලයි අතර තියෙන මූලික කාරණා ටික. එතකොට ඔන්න අපි ව්‍යුහ විද්‍යාව යටතේ අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා ද්විබීජපත්‍රී කඳ හරස්කඩක ව්‍යුහය, ඒක බීජපත්‍රී කඳ හරස්කඩක ව්‍යුහය, ද්විබීජපත්‍රී මුල හරස්කඩක ව්‍යුහය, ඊට අමතරව ඒක බීජපත්‍රී
මුල හරස්කඩක ව්‍යුහය කියන ව්‍යුහයන් හතරම අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඔය ව්‍යුහ හතර අන්න එක තැනක තියාගෙන අන්න ඔන්න ඔය ව්‍යුහයන් හතර එක තැනකට අරගෙන පොඩි කෙටි සටහනක් හදාගන්න පුළුවන්. මේ බලන්න. ඔය ව්‍යුහයන් හතර එක තැනකට ගත්තයින් පස්සේ මෙහෙම අපිට ගත්ත හැකි මේ. එතකොට මේ අපිට හම්බ වෙන ද්විබීජපත්‍රී ද්විබීජ කඳ මේ ඒක බීජ කඳ මේ ද්විබීජ මුල මේ ඒක බීජ මුල්. එතකොට බලන්න මොනවද තියෙන්නේ? ද්විබීජපත්‍රී කඳේ අපිචර්මයේ පැහැදිලි. ඒක බීජපත්‍රී කඳේ අපිචර්මයේ පැහැදිලි. ද්විබීජපත්‍රී මුලේ අපිචර්මයේ මූලකේශ තියෙනවා මේ. ඒක බීජපත්‍රී මුලේ එතකොට ඔන්න අපි අපිචර්මයේ නම් කරේ. ඊට පස්සේ ද්විබීජපත්‍රී කඳ පරීක්ෂා කරලා බැලුවොත් එකේ ස්ථූල කෝණාස්තර වලින් සෑදුණු අදශ්චර්මයක් තියෙනවා. මේ දුඩස්තර තන්තු වලින් හැදිච්ච අදශ්චර්මයක් තියෙනවා. පැහැදිලිද? එත් එක්ක ද්විබීජපත්‍රී කඳේ සනාල කලාප වලයක තියෙනවා. සනාල කලාප වලයක තියෙනවා. සනාල කලාප වලයක පිහිටලා තියෙනවා. සෛලම ෆ්ලෝයම වෙන් කරලා කැම්බියමක් තියෙනවා මේ. සෛලම ෆ්ලෝයම වෙන් කරලා කැම්බියමක් තියෙනවා. සෛලම කේන්ද්‍රයේ පැත්තේ තියෙනවා, ෆ්ලෝයම පරිධිය පැත්තේ තියෙනවා. එතකොට ඇතුලෙන් මජ්ජාවක් ඔන්න බලන්න නම් කරන්න. 1 අපිචර්මය, 2 අදශ්චර්මය, 3 ප්‍රාථමික ෆ්ලෝයම, 4 ප්‍රාථමික සෛලම, 5 මජ්ජාව, 6 බාහිකය. මේ ද්විබීජපත්‍රී වලට එනකොට අන්න අපිට හම්බෙනවා මේ සනාල කලාප පේනවා. ඒක බීජපත්‍රී වලට එනකොට සනාල කලාප අක්‍රමවත් ලෙස විසිරලා තියෙනවා. පරිධිය ආසන්නයේ කුඩා කලාප ගොඩයි. ඇතුළට යනකොට කලාප සංඛ්‍යාත්මකව අඩු වෙනවා. ඔච්චරයි. ඔච්චරයි තියෙන්නේ. පැහැදිලිද? මේ සනාල කලාප අන්න අපි කියනවා මොනවාද මේ? සනාල කලාප. මේ පූරකේ පූරකේ තමයි මෙයාගේ බාහිකයක් හා මජ්ජාවක් ලෙස විභේදනය වෙලා තිබුණේ. එතකොට මේ තියෙන කොටස් ටික මේ අපිචර්මය අපි ගමු කවුද? 1 අපිචර්මයේ හැමම තියෙනවා. මෙයාගේ අන්න මේ අපිචර්මයේ හැමම තියෙනවා 1. මේ බාහිකය
අන්න අපි ගත්තා අංක 6 මෙන්න බාහිකේ. ඊට පස්සේ මේ අපිට හම්බෙනවා අන්තශ්චර්මය දෙන්නගෙම අන්තශ්චර්මය අන්තශ්චර්මය මේ තියෙන්නේ අන්තශ්චර්මය අපි ගමු මෙයාගේ x කියලා දාමු. මෙයාට ගමු x අන්තශ්චර්මය. මේ පරිචක්‍රය මෙයාගෙත් මේ පරිචක්‍රය අපි y කියලා දාමු. මේ පරිචක්‍රය ද්විබීජපත්‍රී මුලේ අපිට මතකයි සංයුක්ත සෛලමයක් තියෙන කොන් 4ක් හරි 5ක් හරි තියෙනවා. මෙයාගේ එහෙම නැහැ. මෙයාගේ තියෙන සෛලම හාෆ් ෆ්ලෝයම මාරුවෙන් මාරුවට තියෙන. අන්න වේ. එතකොට ඔබට පැහැදිලිද වැඩි? ඔන්න අපිට හම්බ වෙන ද්විබීජපත්‍රී කඳ ඒක බීජපත්‍රී කඳ ද්විබීජපත්‍රී කඳ හරස්කඩ ඒක බීජපත්‍රී කඳ හරස්කඩ ද්විබීජපත්‍රී මුල හරස්කඩ අනේක බීජපත්‍රී මුල හරස්කඩ. මෙන්න මේ ව්‍යුහ හතර ඔබට තියෙන මෙන්න මේම සංසන්දනාත්මකව ඉගෙන ගන්න. එතකොට වැඩේ ලේසි. ඒක ඊට වඩා ලොකු බර කාරණාවක් නෑ. එවනම් අපි ඔය සාකච්ඡා කරලා අවසන් කරේ ශාක කඳ හා මුල පිළිබඳව ව්‍යුහ විද්‍යාත්මක කාරණා පිළිබඳව. ඊට පස්සේ අපිට යන්න තියෙන ද්විතීක වර්ධනය කියන පාඩම දිග පාඩම පැහැදිලිද? අන්න එහෙමනම් අපි අදට ඔය කොටස ඔතනින් අවසන් කරමු. අන්න ඊළඟ කොටසෙන් ව්‍යුහ විද්‍යාවේ අන්න අපිට හම්බෙන ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වයේ ඉතිරි කොටස බලාපොරොත්තු වෙනවා.